හරි. එතකොට ළමයි ඔයාලට මේ ප්‍රස්ථාර පාස් පේපර් ගණන් ටික අද කරනවයි කිව්වනේ. හරි. 2015 පාස් පේපර් ගාන පොඩ්ඩක් බලමු. 2015 බලමු. හරි. ඊට කලින් ළමයි ප්‍රස්ථාර වල වැදගත්ම දේවල් ටිකක් පොඩ්ඩක් කියලා දෙන්නම් බලා ගන්න. හරි. ළමයි ප්‍රස්ථාරක සමීකරණය මෙහෙම තිබුණොත් මෙන්න මේ ආකාරයට තිබුණොත් හෝ මෙන්න මේ ආකාරයට තිබුණොත් හරි ප්‍රස්ථාර සමීකරණ නම් මෙහෙම දෙන්නත් පුළුවන් මෙහෙම දෙන්නත් පුළුවන්. එතකොට මෙහෙම තිබුණොත් ළමයි මෙන්න මේකට තියෙන අවමයක් අවමගයක්. ඒ කියන්නේ මේ අතර තමයි ප්‍රස්ථාරය එන්නේ. හරි. මේ මෙතන x වර්ග පදේ ධන නම් මේකට අවමයක් එන්නේ මේ අතර එන්නේ. හැබැයි මෙතන මේ වර්ග තියෙන පදේ මුලට ඍණක් තියෙනවනේ. එතකොට ප්‍රස්ථාර මේ අතර එන්නේ. ඒතර උපරිමයක් තමයි තියෙන්නේ එතකොට. හරි. අන්න එක මතක තියාගන්න. බලන්න. මේ මෙතන වර්ග පදයේ මුලට ධනක් තියෙනම් මේ අතර ප්‍රස්ථාර එන්නේ. තියෙන්නේ අවමගයක්. මේ වර්ග පදයේ මුලට ඍණක් තියෙනම් මේ අතර එන්නේ ප්‍රස්ථාරේ. එතකොට මෙතන මෙන්න මේ අගයට කියන උපරිමගය. උපරිමගයක් තියෙන්නේ. එතකොට අපි ප්‍රස්ථාර තියෙන දෙවර්ගයක්. මෙහිම තියෙන ඒවට අවමයක් එන්නේ. ඉතින් මේ අතර තියෙන ඒවට උපරිමයක් එන්නේ. ඒ ළමයි අවමගය සහ උපරිමගය හොයන එක හරි ලේසි. බලාගෙන සියලු දෙනා මේ වැදගත්. මේක අවමගය ඇහුවොත් මේ ප්‍රස්ථාරය අඳින්න නැතුව හොයන්න පුළුවන් අවමගය. මේක අඳින්න නැතුව අවමගය හොයන්න පුළුවන්. මෙන්න අවමගය ඍණ 5යි. මෙන්න මෙතන තියෙන්නේ. අවමගය ඍණ 5යි. දැන් මම කියන්නේ මේකට තියෙන උපරිමයක් කියලා. දැන් මුලට මේක වර්ග පදයේ මුලට ඍණක් තියෙන නිසා මේකට තියෙන උපරිමගය. උපරිමගය. උපරිමගය මෙන්න මෙතන මේ නිකම් පදේ. මේක ධනනේ ධන 3යි. උපරිමගය ධන 3යි. මේ තියෙන ධන 3. හරි. එහෙනම් ළමයි ප්‍රස්ථාර සමීකරණේ මේ විදිහට දුන්නොත් මෙහෙම හරි දුන්නොත් අවමගය සහ උපරිමගය අපිට ගන්න පුළුවන් ප්‍රස්ථාර අඳින්න නැතුව. හරි. ඔන්න අවමගය සහ උපරිමගය ගන්න හැටි කියලා දුන්නා. ඊට පස්සේ ළමයි තව හොයන්න පුළුවන් සමමිති කක්ෂයේ සමීකරණේ. ප්‍රස්ථාර අඳින්න නැතුව හොයන්න පුළුවන් මේ. මේ වරහන් ඇතුලේ තියෙන x ධන 1නේ. වරහන් ඇතුලේ තියෙන x ධන 1. ඒක සමානයි බිඳුව ලියන්න. x ධන 1 සමානයි බිඳුව. ලියනවා. x ධන 1 සමානයි බිඳුව ලියුවට පස්සේ මේ ධන 1 ළමයි මේ පැත්තට આવොත් ඍණ 1යි. වරහන් ඇතුලේ තියෙන එක බිඳුවට සමාන කරන්න. ධන 1 මෙහාට આવොත් ඍණ 1යි. ඒතර මෙහි තියෙන x විතරයි. x සමානයි ඍණ 1. මේක තමයි සමමිති කක්ෂයේ සමීකරණය. දැන් මේක සමමිති කක්ෂයේ සමීකරණය හොයන්න. මේක වරහන් ඇතුලේ තියෙන x ඍණ 2නේ. x ඍණ 2 සමානයි බිඳුව ලියන්න. මේ වරහන් ඇතුලේ එක බිඳුවට සමාන කරන්න.
දැන් ඍණ දෙක මෙහාට આવොත් ධන දෙකයි. ඔන්න x සමානයි ධන දෙකයි. එතන මේ ප්‍රස්ථාර සමමිතික අක්ෂ සමීකරණය හෙව්වා. එතන මම දැන් ඔයාලට දෙකක් කියලා දුන්නා. අවමගේ උපරිමගේ හොයන හැටි සමමිතික අක්ෂයේ සමීකරණ හොයන හැටි. ඒ සමමිතික අක්ෂය මතකයිනේ x ධන එක සමානයි බිඳුවේ කියලා ලියන්නේ. ධන එක මෙහාට આવොත් ඍණ 1යි x සමානයි ඍණ 1යි. ඒක තමයි සමමිතික අක්ෂය. දැන් මේක ලියන්නේ x ඍණ 2 සමානයි බිඳුව නේ. ඍණ 2 මෙහාට આવොත් ධන 2යි x සමානයි ධන 2යි. හරි. අවමගේ උපරිමගේ හොයන්න කියලා දුන්නා. සමමිතික අක්ෂය හොයන්නත් කියලා දුන්නා. තව පුළුවන් දෙයක් තියෙනවා ළමයි. මෙන්න මේ ශීර්ෂය මේ මුල්ල තියෙන්නේ. මේ ශීර්ෂයේ මුල්ලේ ඛණ්ඩාංග ලියන්න පුළුවන්. ශීර්ෂයේ ඛණ්ඩාංග ලියන්න පුළුවන්. ඛණ්ඩාංග ලියන්න ඉස්සෙල්ලා ලියන්න x ඛණ්ඩාංගයනේ. මේ තියෙන x සමානයි ඍණ 1 ආව නම් x ඛණ්ඩාංගය ඍණ 1යි. ඉතින් අනිත් එක අවමගේ ඍණ 5 නම් මේ උත්තර දෙක තමයි ඛණ්ඩාංග දෙකට දාන්නේ. ඍණ 1යි x ඛණ්ඩාංගේ ඍණ 1යි y ඛණ්ඩාංගෙට මේක ගන්න ඍණ 5යි. එහෙම ලියුම එනවා ළමයි මෙන්න මෙතන මේ ශීර්ෂයේ ඛණ්ඩාංග. දැන් මේකෙත් මේ ශීර්ෂය තියෙන්නේ. ඒ ශීර්ෂයේ ඛණ්ඩාංග ලියන්න ඕන නම් ඉස්සෙල්ලා ලියන x ඛණ්ඩාංගේ මේ x සමානයි 2යි. y ඛණ්ඩාංගේ මෙන්න මේකෙන් ගන්න උපරිමගේ හොයපු පිළිම. 3යිනේ. හරි. ඔන්න ඔය ප්‍රශ්න තුන අහන්න පුළුවන්. ප්‍රස්ථාර අඳින්න නැතුව ඔය ප්‍රශ්න තුන අහන්න පුළුවන්. බලන්න. sorry. එතන උපරිම අවමගය සමමිතික අක්ෂයේ සමීකරණය ශීර්ෂයේ ඛණ්ඩාංග ප්‍රස්ථාර දීමෙන් තොරව හොයන්න පුළුවන්. මෙන්න මේ ටික ලියා ගන්න සියලු දෙනා. ඔයාලා මෙතන ලියන්නේ මෙහෙම. මම ඊළඟ ඉඳලා ලිව්වේ නැහැ. මෙතන ලියන සමමිතික අක්ෂයේ සමීකරණය. මේකට ලියන ශීර්ෂයේ ඛණ්ඩාංග. මේකෙත් මෙතන ලියන්න. මෙතන පොඩියෙන් ලියා ගන්න සමමිතික අක්ෂයේ සමීකරණය. මෙතන ළඟින් ලියා ගන්න ශීර්ෂයේ ඛණ්ඩාංග. ওই ටික ලියා ගන්න ඉතාම වැදගත් ළමයි. ප්‍රස්ථාර නොවැද ওই ටික හොයන්න පුළුවන් කියන එක මතක තියාගන්න. ඉතාම වැදගත් ඒක. හරි. ඉක්මන් ලියන්න ගොඩක් වෙලා දෙන්නේ නැහැ. අදාළ මකන එකයි. ඔව් පන්ති වල තිබුණේ මතක ඇතිනේ ළමයිට නේ.
හරි ලියලා ඉවරයිනේ. දැන් සියලු දෙනා මෙහෙට හැරෙන්න මේ තවත් වැදගත් දෙයක් කියලා දෙනවා. එතකොට ඔයාලා මෙහෙම දුන්නොත් මේ ප්‍රශ්න වලට උත්තර ලියනවනේ. හරි. ඊළඟ ළමයි මෙන්න මේකයි. දැන් මන් දෙනවා ළමයි ප්‍රස්ථාරය. මේ ශ්‍රිතේ ඇඳලා තියෙනවා. අපි හොයන්න ඕන මෙන්න මේ ශ්‍රිතේ සමීකරණය. කලින් ඔයාලට ප්‍රස්ථාරයේ සමීකරණ දීලා වගු පුරවලා ප්‍රස්ථාරය දෙකනේ කරේ. ඊට වැඩි වෙනස් ක්‍රමයකුත් තියෙනවා. ප්‍රස්ථාරය ඇඳලා පස්සේ සමීකරණය හොයන්න ඕන. මේවත් මම කියන්නේ මතක ඇතිනේ බලන්න. එතකොට මේ ප්‍රස්ථාරයට තියෙන අවමගයක් නේ. එහෙනම් සමීකරණ එන්න ඕන මෙන්න මේ වගේ. ඒක මෙන්න මෙතන මොකක් හරි තියෙන්න ඕන. හරි. මේක ප්‍රස්ථාර සමීකරණ එන්න ඕන. සම්පූර්ණ වර්ගයකයි මෙතන මොකක් හරි පදයකයි. බලමු. ළමයි මේකේ අවමගය මේ දින අවමගය ඍණ දෙකයිනේ. එහෙනම් මෙතන අනිවාර්යෙන් තියෙන්න ඕන ඍණ දෙක. ඇයි මෙතනනේ තියෙන අවමගය? මේක අවමගය ඍණ දෙක නිසා මෙතෙන් අනිවාර්යෙන් ඍණ දෙක එන්න ඕන. හරි. ඊට ළමයි මේකේ සාමිතික අක්ෂය මේක නේද ළමයි? එක ගා විඥාන නිසා සාමිතික අක්ෂය x සමාන 1නේ. සාමිතික අක්ෂය සමීකරණය x සමානයි 1යි. සාමිතික අක්ෂය කියන්නේ මැදින් අඳින රේඛාවනේ x සමානයි 1යි. මේ ධන එක මෙහාට આવොත් ධන එක මෙහාට આવොත් ඍණ එක ධන එක මෙහාට આવොත් ඍණ එක මෙහි බිඳුවයි. x ඍණ එක සමානයි බිඳුව කියලා තියෙනෝනේ. මතකේ මම අතෙන්දි කිව්වා මේ වරහන් ඇතුලේ තියෙන කෑල්ලනේ මෙහෙම බිඳුවට සමානයි කියලා ලියන්නේ. මේ වරහන් ඇතුලේ කෑල්ලනේ මෙහෙම බිඳුවට සමානයි කියලා ලියන්නේ. එහෙනම් වරහන් ඇතුලේ තියෙන ඇත්ත ළමයි x ඍණ එක. මෙහෙම x ඍණ එක තිබුණොත් මේ x ඍණ එක සමානයි බිඳුව ලියන්න කිව්වේ. ඒ අනිත් පැත්තේ හිතන්නේ තියෙන්නේ. x ඍණ එක සමානයි බිඳුව නම් මෙතන තියෙන්න ඕනේ x ඍණ එක. ඔන්න ළමයි ප්‍රස්ථාර සමීකරණය හෙව්වා. ඔක තේරුණා අය අත උස්සන්න රයිට් හෑන්ඩ් දාන්න. හරි ඔක්කොටම තේරිලා. බලමු. ඊට පස්සේ ළමයි මේ බලන්න. මේකට තියෙන උපරිමගයක් නේ. උපරිමගයක් නම් සමීකරණය එන්න ඕන. මෙතන මොකක් හරි හිස්තනක් අඩු කිරීම වරහණක් මෙහෙම වර්ගයෙන් එන්න ඕන. එතන මෙතන තිබුණේ උපරිමගයනේ මතකේ. ඉතින් මේක උපරිමගය 3යිනේ. උපරිමගය 3 නම් මෙතන තියෙන්න ඕන 3. උපරිමගය 3 නිසා මෙතන තියෙන්න ඕන 3. හරි. මෙන්න ළමයි සමමිතික අක්ෂය. සමමිතික අක්ෂයේ සමීකරණය x සමානයි ඍණ 2නේ. සමමිතික අක්ෂය x සමානයි ඍණ 2යි. දැන් ඍණ 2 මෙහාට ගියොත් ඍණ 2 මෙහාට આવොත් x ධන 2. ඍණ 2 මෙහාට આવොත් ධන 2 x ධන 2 සමානයි බිඳුවයි. හරි. x ධන 2 සමානයි බිඳුව එන්න නම් මෙතන තියෙන්නේ නැත්තේ ළමයි x ධන 2නේ. ඔයාලට මම මෙතෙන් මෙහෙම තිබුණා x ධන 2 සමානයි බිඳුව ලියන්න කියලා කලින් කිව්වනේ. දැන් ඉතින් අනිත් පැත්ත හිතන්න. x ධන 2 සමානයි බිඳුව තියෙන නිසා මෙතන තියෙන්න ඕනේ x ධන 2. මෙන්න ළමයි ප්‍රස්ථාර සමීකරණය. ඔයාලා මේ ප්‍රස්ථාර ටික ඇඳ ගන්න දල විදියට ඇඳ ගන්න ලස්සනට ඕනේ නැහැ. හැබැයි මේ මේවා ලකුණු කරනවා ඊට දෙක දෙකකින් තුන ගෙලින් එහෙම ලකුණු කරන්න. ලකුණු කළා ප්‍රස්ථාර සමීකරණය අපෝහණය කරපු හැටි ලියා ගන්න ඕක ඉතාල වැදගත්. මේ ටික ඉතාල වැදගත්. මේ සැරේ දෙනවා ඉන්කාව. අනිවාර්යයෙන්ම දෙනවා. ඔය ටික ලියා ගන්න විනාඩි 4ක් විතර ඔය ටික බලන්න.
මල්ල හොඳට හිතේ තියාගෙන ඊට පස්සේ ප්‍රශ්න හදන්න පුළුවන්. ඔය ටික හොඳට බලා ගන්න. තාම වැදගත් හොඳේ විභාගයට එනවා. බලාගන්න ඒකට වෙලාව දුන්නේ. ඔය ටික බලන්න.
හරිනම් මේ ටික මගනවා. ඔය ටික අනිවාර්යෙන් බලා ගන්න හොඳේ. හරි. ඊට පස්සේ ළමයි දැන් මෙහෙම තිබුණොත් ප්‍රස්ථාර සමීකරණය මේ වගේ තිබුණොත් මේ වගේ දීලා අවමගය සාමිතික අක්ෂය සමීකරණය ශීර්ෂයේ කණ්ඩා ගන්නත් පුළුවන්. හරි. එහෙම දුන්නොත් ඔයාලා මෙහෙම කරන්න. ඕක ලියලා මේ ඍණ පහ පොඩ්ඩක් මෙහාට කරන්න. x වර්ග ධන 6x ලියලා ඍණ පහ මෙහාට ගත්තා. ඊට පස්සේ පොඩි වැඩක් තියෙනවා කරන්න බලාගෙන කවුරුත් සියලු දෙනා 6 දෙකෙන් බෙදලා වර්ග කරන්න. 6 දෙකෙන් බෙදුවොත් 3යි නේ. 6 දෙකට බෙදුවොත් 3යි. ඒ 3 වර්ග කරන්න. මේක දෙකෙන් බෙදලා වර්ග කරන්න. 6 දෙකෙන් බෙදුවොත් 3යි. 3ේ වර්ගය 9යි. එහෙනම් මෙතෙන්ට 9ක් එකතු කරන්න ඕන. 6 දෙකෙන් බෙදුවොත් 3යි නේ. ඒ 3ේ වර්ගය 9යි නේ. එහෙනම් 9ක් එකතු කරා. හරි. 9ක් එකතු කරොත් සාමාන්‍ය සමීකරණයක් වෙනස් වෙනෝනේ. ඒ වෙනස යන ආයි 9ක් අඩු කරනවා. එතකොට ප්‍රශ්නයක් නෑ ළමයි මේකට මේක ධන 9 ඍණ 9 කැපිලා ගිහිල්ලා මේ ටිකම ආයි එන නිසා වැරද්දක් නෑ. හරි. ඔන්න එකතු කරන පදේ මතකයි. මේක දෙකට බෙදලා වර්ග කරන්න. 9යිනේ එතකොට. 9ක් එකතු කරලා 9ක් අඩු කරන්න. එහෙම කරාට පස්සේ මෙන්න මේ තුන අනිවාර්යෙන් එන්නේ මේ වගේ වර්ගයක්. මේ පද තුනෙන් එන්නේ අනිවාර්යෙන්ම එන්නේ මේ වගේ වර්ගයක්. x ධන 3 වර්ගය තමයි මේ තියෙන්නේ. මතකයි x ධන 3 වර්ගය වරහන් ඉවත් කරන්න කියලා දුන්නා. x නම් මුලින්ම ලියනවා x වර්ගය. ඉතින් 3 වර්ගය 9යි. මැද පදේ ගන්න x 3න් මේක වැඩි කරලා x 3න් වැඩි කරාම 3යි x. තව දෙකකිනුත් වැඩි කරාම 6යි x එනවනේ මේ ඇවිල්ලා තියෙන්නේ. එහෙනම් මේ ටික වෙනුවට මේ පූර්ණ වර්ගය දාන්න පුළුවන්. ඒ ටික වෙනුවට ඒක දැම්මා. ඍණ 9යි ඍණ 5යි වෙනුවට ඍණ 11ක් දාන්න පුළුවන්. සෝරි. ඍණ 14යි. අන්න ළමයි මෙහෙම දීපු එක මේ විදිහට අපි හදාගත්තනේ. දැන් ඉතින් ළමයි ආවමගේ ඇහුවොත් ඍණ 14යි නේ. ආවමගේ ඇහුවොත් ඍණ 14යි. සාමිතික අක්ෂය ඇහුවොත් x ධන 3 සමානයි බිඳුව ලියනවා. x ධන 3 සමානයි බිඳුව. ධන 3 අනිත් පැත්තට ආව x සමානයි ඍණ 3යි. අන්න සාමිතික අක්ෂය. දැන් ශීර්ෂයේ කණ්ඩායම ලියන්න පුළුවන්. වරහන් දාලා දැන් උත්තර දෙක ලියන්න තියෙන්නේ. මේක ලියාගන්න මේවත් උගන්වන්න තියෙන්නේ. මෙහෙම දුන්නොත් මෙහෙම හදාගන්න විදිය ලියාගන්න. එහෙනම් බලන්න
ලියන එක වේගෙන් ලියන්න තමයි ගොඩක් වෙලා ගන්න එපා අපරාධේ. ළමයින්ට නින්ද යනවා. දැන් බලමු මෙහෙම දුන්නොත් මොකද්ද වෙන්නේ කියලා. මේ බලන්න. y සමානයි ඍණ x වර්ග ධන 4x ඍණ 3. මෙන්න මේ ප්‍රස්ථාරයට ළමයි තියෙන උපරිමය. මේ අතර එන්නේ. උපරිමයක් එන්නේ. ඒ මෙතන x වර්ගයට ඍණක් තියෙනම් තමයි එහෙම උපරිමයක් එන්නේ. මේකෙන්නේ මේ අතර. ඇයි මෙතන ඍණක් නේ තියෙන්නේ. මේක උපරිමාගයක් සහිත ප්‍රස්ථාරයක්. දැන් මේක අර විදියට හදන්න නම් ළමයි මුලට ඍණක් තියෙනෝනේ. ඔයාලා අනිවාර්යෙන් ඉස්සෙල්ලා ඒ ඍණ එළියට අරන් ඉන්න වෙනවා. ඉස්සෙල්ලා මෙන්න මේ ඍණ ගන්න වෙන එළියට නැත්තම් ඕක කරන්න බෑ වැඩේ. ඔන්න ඍණක් එළියට ගත්තා. ඔයාලට මතකද නැහැ ඍණක් මෙහෙම එළියට ගත්තොත් මේ සියලුම පදවල ලකුණු මාරු වෙනවා කියුව මතකේ. ඍණක් එළියට ගත්තොත් මේ පදවල ලකුණු මාරු වෙනෝනේ. ඍණ x වර්ග දිවිච්ච එක ධන x වර්ග වෙනවා. ධන 4x ඍණ 4x වෙනවා. මේ ඍණ 3 ධන 3 වෙනවා. එහෙම ඍණක් එළියට ගත්තොත් පදවල ලකුණු මාරු වෙනවා. හරි. ඒ එළියට ගත්ත ඍණ එහෙම තියාගන්න. x වර්ග ඍණ 4x දැන් අර කලින් විදිහමයි මේ ධන 3 පොඩ්ඩක් මෙහාට අදිනවා. මේ ධන 3 පොඩ්ඩක් මෙහාට ඇද්දා. ඊට පස්සේ කරන්නේ අර මෙතෙන් මොකක්ද එකතු කරනවා කියවනේ. ඍණ 4 දෙකෙන් බෙදුව ඍණ 2යිනේ. මේක දෙකෙන් බෙදුව ඍණ 2යි. ඒ ඍණ 2 වර්ග කරන්න. දෙකට බෙදලා වර්ග කරන්න කිව්වේ. ඒ ඍණ 2 වර්ග කරාම ඍණ 2 වර්ගේ ධන 4යිනේ. එහෙනම් මෙතෙන් දාන්න ධන 4ක්. ඒ වෙනස නැති වෙන ටක් ගාලා ඉක්මනටම දාන්න ඍණ 4ක්. ඒතර මේකට මේ කැපිටල් හින්දා මොකුත් ප්‍රශ්නයක් නැහැ. හරි. ඊට පස්සේ ඍණ වරහණක් මෙන්න මේ තුනට එන්නේ අනිවාර්යෙන්ම සම්පූර්ණ වර්ගයක්. මේ ටිකට එන්නේ අනිවාර්යෙන් සම්පූර්ණ වර්ගයක්. මෙතන x වර්ගින්ද මෙතන x තමයි ඉන්න ඕන. 4 කියන්නේ දෙකේ වර්ගනේ. එහෙනම් මෙතන දෙක මේ දෙක වර්ග වෙලා තමයි මෙතන 4 එන්නේ. x ඍණ දෙකේ සම්පූර්ණ වර්ගය. හරිද බලමු මේක වරහන් ඉවත් කරලා. x නම් මුලින්ම ලියන්නේ x වර්ග. ඍණ දෙකේ වර්ගය ධන 4යි. මැද පදේ ගන්නේ. මේක මේකෙන් වැඩි කරාම ඍණ 2යි x. තව දෙකකිනුත් වැඩි කරාම ඍණ 4යි. x මේ ඇවිල්ලා තියෙන හරිනේ. හරි. ඊට පස්සේ මේ දෙක වෙනුවට ඍණ 4යි ධන 3යි කියන්නේ ඍණ 1යි. ඔන්න. දැන් ඊට පස්සේ අපි ළමයි ඍණක් එළියට ගත්තනේ. ඒ ඍණෙන් ඕනනම් වැඩි කරලා මේ කොටු වරහන අයින් කරන්න පුළුවන්. මේ කැලලයි ඍණෙන් වැඩි කරමු. ඍණෙන් මේක වැඩි කරනකොට ඍණ x ඍණ දෙකේ වර්ගය. මේක ඍණෙන් වැඩි කරාම මෙතෙන්ට ඍණ එනවා. මෙතන ඍණෙන් වැඩි වෙනකොට ඍණයි ඍණයි ධන එකක් වෙනවා. අන්න අර විදිහට ආවා. කොහොම තිබුණක් කාලේ නැත්තම් මේ ධන එක මුලින් ලියලා මේ ඍණ x ඍණ දෙකේ වර්ගය මෙහෙම ලිව්වත් කමන්නේ දෙකම එකයි. මේ ධන එක මෙතෙන්ට ගියත් ධන එකමනේ. මේ ඍණ x ඍණ දෙකේ වර්ගය මෙතෙන්ට ආවත් ඒකමනේ. හරි. දැන් ඉතින් මේක උපරිමය ඇහුවොත් මෙන්න උපරිමය ධන එකයි. සාමිතික අක්ෂය වන්න පුළුවන් x ඍණ දෙක සමානයි බිඳුව ලියන්න. හරි. මේක ලියා ගන්න ඕක බලා ගන්න. ඔයාලා මම පරිමිතියේ වර්ගඵලයේ පරිමාව දවස් දෙකක් කරානේ. ඒ දවස් දෙකේ හොඳට අල්ලගත්තා නම් ඒකෙන් එන ලකුණු 30 ගන්න පුළුවන්.
ඒකද උමනාව තියෙන්න ඕන. උමනාව නැතුව භාගයට මැලවිල වගේ ගණන් හදලා එහෙම ලකුණු තිය ගන්න බෑ ඉතින්. උමනාවෙන් කරා නම් ඒ සම්මන්ත්‍රණ දෙකේදී උමනාවෙන් කරා නම් ලකුණු තිය ගන්න පුළුවන්. ඒක රෙකෝඩින් අද දැම්මනේ. ඒ දවස් දෙකේ රෙකෝඩින් එක දැම්මා. ඕනෑ නැවත බලන්න. මේ ප්‍රස්තාර වල ඉතාල වැදගත් ටිකක් තමයි කියලා දුන්නේ. කලින් කියලා දීපුවා අමතක වෙන හින්දා ආයි කියලා දුන්නේ. ඔක ලියාගන්න. ඊට පස්සේ ඊළඟ දවසේ තියෙන ළමයි ත්‍රිකෝණමිතිය සම්මන්ත්‍රණය. ඒකෙන් ත්‍රිකෝණමිතිය පාඩම අල්ලගන්න මේ සම්මන්ත්‍රණයට ඇවිල්ලා. ඔයාලට මේ රෑ 10ට දාන්න ළමයි මේ මට ලේසියට නෙවෙයි. මට ලේසි 9ට විතර නිදාගන්න එක. මේ හැටියට එහෙම කළා හරියන්නේ නැහැ නේ. ඔයාලට ඕන හින්දා තමයි මම මේක කරන්නේ. නැත්තම් උගන්වල ඉවරයි කියලා නවත්තන්න නැහැ කිනේ. ඒක තමන් කරගන්න. සමහර අය බුදු අම්මෝ මහරය කියලා එන්නේ නැහැ. ප්‍රතිඵල අඩු වුණා ඊට පස්සේ හඬනවා. ත්‍රිකෝණමිතිය ඊළඟ දවසේ තියෙනවා. හෙට උදේ පේපර් එක කරන්න හොඳේ. හෙට උදේ පේපර් එක කරනවා ත්‍රිකෝණමිතිය හෙට රැයටම පුළුවන් වුණොත් දානවා. ඒක මම කියන්නම්. හරි. එහෙනම් මේක මැකුව ළමයි. ඔය ප්‍රස්තාර නොවැඳ කරන වැඩ ටික තමයි කියලා දුන්නේ. ලියලි ඉවරයිනේ. මට ළමයි පේන්නේ නැහැ මං හිතන්නේ ලියලි ඉවරයි කියලා. හරි. ඊට පස්සේ ළමයි අපි බලමු මේ ඔය පේපර් එකේ ගන්න ළමයි 2015 ගාන ඉස්සෙල්ලම ඇතිනේ. ඊට පස්සේ ළමයි ඔයාලට මේ උදේ මම සංඛ්‍යානේ පාඩමේ සම්පූර්ණ වීඩියෝ එකක් දැම්මා. සංඛ්‍යානේ පාඩම කරලා ඒකේ පාස් පේපරුත් කරන වීඩියෝ එකක් දැම්ම උදේ. ඔයාලා ඒක බලන්න නැතිනේ. ඒකෙන් පුළුවන් සංඛ්‍යානය ලකුණු 10 ගන්න. ඒ ටික බැලුවම ඒකින්ද සංඛ්‍යානයේ සම්මන්ත්‍රණයක් දාන්නේ නැහැ. ඒකෙන් බලාගන්න. ඒකේ දවස් ගානක වීඩියෝ තියෙනවා. ඒ ටික බලන්නකෝ. මුලින් ඉඳලා බලන්න. එතකොට හරි. හරි. ළමයි සමීකරණයක් දීලා තියෙනවා y සමානයි 2015 ගාන සම්පූර්ණයෙන් හදමු. y සමානයි ඍණ x වර්ග ධන 4x ඍණ 1. එහෙම දීලා ළමයි සමීකරණ දීලා හිස්තැනක් තියෙන x සමානයි 2 විට. x සමානයි 2 දී හිස්තැනක් තියෙනෝනේ. ඒක පුරවන්නේ මෙහෙමයි. හොඳට බලන් ඉන්න. ඍණට ඍණ. x සමාන 2 හිස්තැන්නේ පුරවන්නේ. එහෙනම් මෙතන ඉෂ්ට දාන්නේ 2. වර්ගයට වර්ගය. ධනට ධන. 4ට 4. x ට 2. x සමාන 2 විතරනේ පුරවන්නේ. ඍණ 1ට ඍණ 1. හරි. මෙන්න මේක සියලු දෙනා පොඩ්ඩක් බලා ගන්න.
මෙන්න මේ දෙක ළමයි වෙනස්. හොඳට බලා ගන්න. මේකේ උත්තර දෙක වෙනස්. ළමයි ඍණ 3 වර්ග වුණොත් ඍණ 3 ඍණ 3ෙන් වැඩි කරනවා. එතකොට ඍණ 3 ඍණ 3ෙන් වැඩි කරාම ඍණයි ධන 3 වරක් 3 9යි. හැබැයි මෙතන ළමයි ඍණ වර්ග වෙන්නේ නැහැ. මේ වර්ගය ආйти 3ට විතරයි. මේ වරහත් දාලා පිටින් වර්ග තිබුණොත් තමයි ඍණත් එක්ක වර්ග වෙන්නේ. හැබැයි මේක ඍණත් එක්ක වර්ග වෙන්නේ නැහැ. මේ 3 විතරයි වර්ග වෙන්නේ. 3 වර්ගේ 9යි. ඍණ වර්ග උනේ නැති හින්දා ඍණම තමයි. මෙතන මේ ඍණත් එක්කම ඍණ 3ම වැඩි වෙලා ධන 9ක් එනවා. මේක එහෙම ඍණ 3 දෙපාරක් වැඩි වෙන්නේ නැහැ. ඍණ වර්ග වෙන්නේ නැහැ මෙතන. ඔන්න ඔය කොහේ හරි ලියාලා කොටු කරගන්න. හරි. ලියාගත්තට ගා මේක විතර ලියාගන්න උඩ එක පස්සේ ලියන්නේ නැහැ කිව්වේ. මේක ලියාගන්නකො. මේක ලියලා ඉක්මනට ලියලා කොටු කරගන්න. මැකුවා. හරි. දැන් ළමයි මේකේ ඍණ වර්ග වෙන්නේ නැහැ. එහෙනම් ඍණම තමයි එන්නේ. දෙක විතරයි වර්ග වෙන්නේ. දෙක වර්ග වුණාම 4යි. ඉතින් මෙතන 4 වරක් 2 8යි. මෙතන ඍණ 1යි. බලමු. දැන් ළමයි ඍණ ඒවා ඍණ 4ක් තියෙනවා ඍණ 1ක් තියෙනවා. ඒතර ඔක්කොම ඍණ ඒවා තියෙනවා 5. ඍණ ඒවා මෙතන ඍණ 5ක් තියෙනවා. ධන ඒවා තියෙන්නේ 8යි. දැන් ඍණ ධන සංඛ්‍යා දෙකක්. උත්තරේ ධන 3යි. ඔන්න හිස්තැන පෙරෙව්වා. හරි. ඔන්න ඉක්මනට ලියා ගන්න. ඔය ගණනක් දෙනා ලියන්න එපා කවුරුත් උදේ. ලියන්න ඕන වීඩියෝ එකේ බලාගෙන ලියන්න හරියයි. උගන්නදී අහන් ඉන්න. මගනෝ. හරි. දැන් අපිට ප්‍රශ්න අරන් දෙන්න කියනවා. ඔයාලා ප්‍රශ්න අරන් දෙන්න එපා. මෙහෙ බලන්න සියලු දෙනා. ප්‍රශ්න අරන් දෙන්න එපා. ඔක්කොම ළමයි ටික මෙහෙ බලන්න. අහන් ඉන්න ළමයි ලියන්න ඕනේ වීඩියෝ එකේ ඔය තියෙනවනේ.
බලන්න ඕන වීඩියෝ එකෙන් බලන්න පුළුවන් නේ. හරි. ඉස්සෙල්ලම ළමයි ඍණ 1 විට 6ලු. සෝරි ඍණ 1 විට ඍණ 6ලු. මේ ඍණ 1 දී ඍණ 6 නම් මෙහෙම පල්ලෙහාට 6ක් යනවා. මෙන්න මෙතන. ඊට පස්සේ බිඳුව ගාවදී වගුයි කියනවා ඍණ 1ලු. එහෙනම් පල්ලෙහාට එකක් තියෙන මෙන්න මෙතන. එක ගාවදී ධන 2ලු. එහෙනම් උඩහාට දෙකක් යන මෙන්න මෙතන. දෙක ගාවදී දෙක ගාවදී 3යිනේ ආවේ. එහෙනම් මෙතන මෙහෙම 3ක් උඩ කරනවා මෙන්න මෙතන. 3 ගාවදී 1යි. මෙන්න මෙතන. 4 ගාවදී ඍණ 1යි මෙන්න මෙතන. අහ ගාවදී ඍණ 6යි මෙන්න මෙතන. හරි. ඊට පස්සේ මේක යා කරනවා. ඔන්න වගේ ප්‍රස්ථාරයක් එනවා. ඔයාලා ප්‍රස්ථාරයක් දෙන්න එපා ළමයි සියලු දෙනා අහන් ඉන්න මේක ආන. හරි. ප්‍රස්ථාරයක් දෙන්න කිව්ව ඇන්දනේ. හරි. තුන්වෙනි කොටසේ අහනවා ළමයි මෙහෙම. ඔන්න ඕක ඉතා වැදගත්. උත්තර ලියන්නේදී බලා ගන්න. y විශාල හෝ සමානයි ඍණ 2. y විශාල හෝ සමානයි ඍණ 2 වන x අගේ පරාසය අහනවා. මේ ඉර අමතක කරමු. ඉර ගැන පස්සේ හිතන්න පුළුවන්. මෙහෙම අහනවා ළමයි. ඍණ 2කට වඩා y විශාල වෙන්න ඕන. ඍණ 2කට වඩා විශාල වෙන y. අන්නේ තැන් ටික පොඩ්ඩක් බලමු. ඍණ 2කට වඩා විශාල කියන්නේ ළමයි. දැන් ඍණ 3 ගත්තොත් ඍණ 2කට වඩා කුඩායිනේ. ඍණ 2කට වඩා විශාල වෙන්නේ ඍණ 1. ඍණ 1 විශාලයි හරිද? ඍණ 2කට වඩා ඍණ 1 විශාලයි. ඍණ 1 බිංදුව 1 2 අන්න ඒවා ළමයි ඍණ 1කට වඩා විශාලයි. ඍණ 1කට වඩා ලොකු ඒවා දන්න ඕනේ. බලමු. මෙතන කියනවා ඍණ 2කට වඩා සෝරි ඍණ 2 හොඳේ. ඍණ 2කට වඩා y විශාලලු. ඍණ 2කට වඩා y විශාලලු. බලමු. මෙන්න මෙතෙන්දි බැලුවොත් මෙහෙම ප්‍රස්ථාරයට ගිහින් y බැලුවොත් 3යි. ඍණ 2කට වැඩිය ලොකු නේද ළමයි මේ හරියේදී. එහෙනම් මේ හරිය ඔය කියන එකට හරියනවා. මෙතෙන්දි බලමු. එක ගාවදී ගිහින් බැලුවොත් y වලගේ ධන 2යි. ඒත් ඍණ 2කට වඩා ලොකුයිනේ. මේ හරියදී ගිහින් බැලුවත් ඍණ 2කට වඩා ලොකු වගේක් පේන්නේ නේ. ඒ හරියත් හරියනවා. මම y සමානයි ඍණ 2 රේඛාව අඳින්නම්කෝ. ළමයි මේ රේඛාව මම මේ යන්නේ y සමානයි ඍණ 2 රේඛාව. ඉතින් මෙතන තමයි චිත්‍රයකුත් අඳිනවා. මේ කැපෙන තැන ඉඳලා මෙතනට චිත්‍රයක් යනවා. මෙතන මේ කැපෙන තැන ඉඳලා මෙතෙන්ට චිත්‍රයක් අඳිනවා. එතකොට මෙන්න මෙතන අගය ඍණ 0.2ක් වගේ තමයි මට එන්නේ. මෙතන අගය 4.2ක් වගේ එනවා මට.
point. තාම මුකුත් තේරුනේ නැහැ සමහර අයට. බලා ගන්න. y වෙලාගේ ළමයි විශාල වෙන්න ඕන ඍණ දෙකට වඩා. මෙන්න එකේ මේ ඍණ එකේදී පොඩ්ඩක් බලමු ප්‍රස්ථාරයට ගිහින්. ශ්‍රිතයාගේ බලමු y වෙලාගේ බලමු. ඔන්න මෙහෙම ප්‍රස්ථාරය ගාවට මෙහෙම ගියා. ගිහින් බැලුවම ඍණ 6යි. y වෙලාගේ ඍණ දෙකට වඩා විශාල වෙන්නේ නැහැ නේ. ඍණ 6 කියන්නේ කුඩයිනේ. එහෙනම් මේ හරියද ළමයි? ඒ හරියද බැලුවොත් y වෙලාගේ ඍණ දෙකට වඩා විශාල නැහැ. මේ බලන්නකෝ. ආයි බලන්න. මෙතෙන්දි බැලුවොත් y වෙලාගේ බැලුවොත් ගිහිලා ඍණ 6යි. ඍණ දෙකට වඩා විශාල නෑනේ. එහෙනම් මේ හරිය හරියන්නේ නැහැ. තාම පොඩ්ඩක් මෙහාට ඇවිල්ලා බලමු. මෙන්න මෙතනින් බහලා බලමු. මෙතෙන්දි ගිහින් බලනකොට y වෙලාගේ ඍණ 4යි. ඒත් ඍණ දෙකට වඩා විශාල නෙමෙයි. ඒ තිත්තිර දිගේ එන්න. තිත්තිර දිගේ ආවොත් ඔන්න ආව හැරිලා බලුවොත් හරියටම ඍණ 2යි. මේ මෙතනින් මෙහෙම ඇවිල්ලා බහලා බැලුවොත් මෙතන හරියටම ඍණ 2යි. ඔන්න මෙතනින් බහලා බලන්න. මේ බිඳුව ආයේ මෙහෙම බහලා බලන්න. සිතයාගේ ඍණ 1යි. අන්න ඍණ 1 කියන්නේ ළමයි ඍණ 2කට වඩා විශාලයි නේ. එතකොට මේක පැන්න හැටියේ මෙන්න මේ අතරතුර ඔය මන් තිත්තිර දෙකක් ගැහුවේ. ඒ දෙක අතරතුර ඕනම තැනකදී බලන්න y වෙලාගේ බැලුවොත් ඍණ 2කට වඩා විශාලයි. දැන් මෙතෙන්දි බැලුවොත් මෙහෙම ඇවිල්ලා බැලුවොත් හරියටම ඍණ 2යි නේ. ඊට චූට්ටක් එක කොටුවක් මෙහාට ඇවිල්ලා බැලුවොත් මෙන්න මේ හරියට ඉන්නේ. ඍණ 2කට වඩා ලොකු වගයක් ඉන්නේ. මේ අතර ඕනම තැනකදී බලන්න සිතයාගේ ඍණ 2කට වඩා විශාලයි. ඒ කියන්නේ y වෙලාගේ ඍණ 2කට වඩා විශාලයි. එතකොට y වෙලාගේ ඍණ 2කට වඩා විශාල වෙන්නේ ළමයි මෙන්න මේ ඍණ බිංදුව 0.2යි 4.2යි අතරනේ. තේරුම් නැති කෙනෙක් ඉන්නවනම් අත උස්සන්න. කැමරේකට අත උස්සන්න. තේරුම් නැති කෙනෙක් ඉන්නවනම් කැමරේකට අත උස්සන්න. කවුරුත් නැහනේ. හරි. very good ළමයි very good. හොඳයි ඔක්කොටම තේරිලා. ඔය තාම උත්තරේ ලිව්වේ නැහැ හොඳේ. මේ බලන්න. තව චුට්ටක් කියලා කියලා දෙන්නම්කෝ. y විශාල වෙන්න ඕන ළමයි ඍණ 2කට වඩා. ඉතින් මේ හරිය මෙතෙන්දි y වෙලාගේ බලන්නම් මෙහෙම ගිහිල්ලා අස්තරේ හම්බුනාම හැරිලා බලන ඍණ 6යි. ඍණ 2කට වඩා විශාල නෑනේ. එහෙනම් මේ හරියද ඔය කියන එක වෙන්නේ නැහැ. මෙතනින් ඇවිල්ලා බහලා බලන්න. මෙන්න මෙතනින්. එතකොට y වලගේ ඍණ 4යි. ඒත් මේ කියන එක වෙන්නේ නැහැ. ඍණ 2කට වඩා විශාල වෙන්න ඕනේ. එහෙම ඇවිල්ලා මෙන්න මෙතෙන්දි බැලුවම
මෙතනින් මේ චිත්‍ර ගායෙන් ගිහිල්ලා බලුවම හරියටම ඍණ 2යි. ඊට එක කොටුවක් හරි මෙහායින් ඇවිල්ලා බලන්න. එතකොට මෙන්න මේ හරියට එන්නේ ඍණ 2කට වැඩි. එහෙනම් මේක පැන්න හැටියේ ළමයි. මෙන්න මේ ඍණ බිංදුව ඇසම දෙක පැන්න හැටියේ මේ ඍණ බිංදුව ඇසම දෙක පැන්න හැටියේ ඕන මෙතනින් ඇවිල්ලා බලුවොත් ඍණ 2කට වැඩි. ඒක පැන්න හැටි තමයි ඍණ 2කට වැඩි වෙන්නේ. දැන් මේ හරිය ඕන තැනක බලන්න ඍණ 2කට වැඩි. ඔන්න මෙතෙන්දි බලමු. ඔහොම ගියා ප්‍රස්ථාරයට හැරිලා බැලුවා ධන 2යි. ධන 2 කියන්නේ ඍණ 2කට වඩා ලොකුයිනේ. මේ ඕන තැනකදී බැලුවොත් ඍණ 2කට වඩා මේ අතර ඕන තැනක මෙන්න මෙතනයි මෙතනයි ඕන තැනක ඒ අතර ඕනම තැනකදී බලන්න y වලගය අනිවාර්ය ඍණ 2කට වඩා විශාලයි. හරි. ඔන්න මෙතෙන්දි බලමු. මෙහෙම යටට බැස්සා. ඔන්න ප්‍රස්ථාරය හම්බුණා. මෙහෙම ගිහින් බැලුවා. ඍණ 1යි. සිතයාගේ ඍණ 1යි. ඒත් ඍණ 2කට ලොකුයිනේ ඍණ 1. මේ මෙතෙන්ට එනකම්ම මෙන්න මෙතෙන්ට ඉඳලා මෙතෙන්ට එනකම්ම සිතයාගේ බැලුවොත් y වලගේ බැලුවොත් ඍණ 2කට වඩා විශාලයි. සිතේ කියන්නේ y නේ. දැන් ප්‍රශ්නේ කියවමු. අහනවා අපෙන් මෙහෙම. y විශාල හෝ සමානයි ඍණ 2 වන x අගය පරාසය අහනවා. දැන් අහන්නේ මෙන්න මේ x පරාසය. ඉතින් ළමයි ඍණ බිංදුව ඇසම 2යි 4 ඇසම 2යි අතරනේ. ඒතර x පරාසය ලියන්නේ මෙහෙමයි. ඍණ බිංදුව ඇසම 2 ලියන්න. 4.2ක් ලියන්න. මැදට x දාන්න. මෙහෙම කරන්න මෙහෙම කරන්න. හැබැයි ළමයි මේක සමාන ඉරක් තියෙනෝනේ. ඒ වෙලාවට යටින් මෙහෙම ඉරාඳින්න ඕන. ඔන්න උත්තරේ ලියාගන්න. නොතේරුණා ඉන්නවනම් කැමරේකට අත උස්සන්න පුළුවන්. කැමරේක ඕෆ් කරලා අත උස්සන්න එපා. එතකොට මට පේන්නේ නැහැ හදේ. ඔය නැත්තම් ඔයාලගේ මහාන් තත්ත්වය තියාගෙන ඉන්න. ඒක වටිනෝ ගණන් ප්‍රතිඵලයට වඩා අත උස්සන්න එපා නම්බුව තියාගෙන ඉන්නකො. මූණ පෙන්නන්න එපා ඇස් වහකට ආවදිනෝ. දවල් දවසේ ඉස්කෝලේ හැමදාම ළමයි මූණ දකින්නෝ. ෆෝන් එකකින් දකින්න හොඳ නෑ. ඇස් වහවදිනෝ. ඔන්න තේරුණා වගේ ඉන්න. එතකොට හරි. වටින්නේ නම්බුව. හරි. එහෙනම් මේකට මම දැන් මකනවා. හරි. ඊට පස්සේ ළමයි කියනවා මෙහෙම. බලමු ඊළඟ කොටස. ප්‍රස්ථාරයේ උපරිම ලක්ෂයේ ඛණ්ඩාංක ලියා. මෙන්න මේ උපරිම ලක්ෂයේ ඛණ්ඩාංක ලියන්නලු. උපරිම ලක්ෂය මෙන්න මෙතන ඛණ්ඩාංක ලියන්නලු. ඉතින් ළමයි x ඛණ්ඩාංකය 2යි y ඛණ්ඩාංකය 3යි. එහෙනම් ඉන්නේ 2,3. හරි. අවල ප්‍රස්ථාරයක් දෙන්නේ නැහැනේ කොහොමත්. ඕක ලියන්න ඕනේ නැහැ. වීඩියෝ එකෙන් බලන්න පස්සේ. ඔන්න x ඛණ්ඩාංකය නෝ 2,3. sorry. ශීර්ෂයේ ඛණ්ඩාංකය 2,3. අපිට කියනවා මෙහෙම. ශීර්ෂයේ ප්‍රස්ථාරයේ උපරිම ලක්ෂයේ ඛණ්ඩාංක ලියා දක්වා එමගින් දී ඇති සිතය y සමානයි k ඍණ x ඍණ h ගේ වර්ගයේ ආකාරයෙන් දක්වන්න. අන්න අර මං ඔයාලට ආපු හැටි කිව්වේ මෙන්න මේ විදිහට දාන්නලු y සමානයි. ඒක මෙතන හදන්න. y සමානයි
x ඍණ sorry x ඍණ නෙවෙයි y සමානයි k ඍණ x ඍණ hk වර්ගය මෙන්න මේ ආකාරයෙන් දක්වන්නලු. කොහොම දක්වන හැටි මම ආපු හැටි කියලා දුන්නා මේ. මෙතන දාන උපරිමගය. උපරිමගයේ මේ තියෙන ළමයි 3යි නේ. උපරිමගයේ 3යි. එහෙනම් 3 නම් මෙතෙන්ට 3. ඍණ වර්ගය. ඊට පස්සේ මෙන්න සමමිතික අක්ෂයේ සමීකරණය x සමානයි 2යි. සමමිතික අක්ෂයේ සමීකරණය x සමානයි 2යි. ඔය ධන දෙක මෙහාට ආවොත් x ඍණ 2 සමානයි බිඳුවයි. x ඍණ 2 සමානයි බිඳුව ඉන්න නම් වරහ ඇතුලේ තියෙන්නේ නැත්තේ ළමයි x ඍණ 2 නේ. මෙන්න මේ විදියටම තියෙනවනේ. මේ වගේ මේ ආකාරයට හදන එකොත් මේ වගේ හදන්න මේ ඇඳුවේ. මෙන්න උත්තරේ. හරිද AC එක? හරි. ළමයි මේ යන්න ප්‍රස්ථාර සමීකරණ අපිට දීලා තිබුණේ y සමානයි ඍණ x වර්ග y සමානයි ඍණ x වර්ග ධන 4යි x ඍණ එකනේ. ප්‍රස්ථාර සමීකරණය මෙහෙම තමයි දීලා තිබුණේ. මුලින් දීලා තිබුණා නේ. හරි. මෙන්න මේකේ ළමයි මම මේ බෝඩ් එකේ ලිව්වා මේ ලියු ළමයි ත්‍රිපද වර්ගජ සමීකරණයක් නේ. මේවට කියන්නේ වර්ගජ සමීකරණයක්. මේවයි උත්තර හොයන්න ළමයි ක්‍රම තියෙනවා 4ක්. පොයින්ට්. මේ වගේ වර්ගජ සමීකරණයක උත්තර හොයන්න ක්‍රම 4ක් තියෙනවා. එකක් තමයි මේ මැද පදේ දෙකට කඩලා සාධක හොයලා වරහන් දෙකක් ආවට පස්සේ ඒ වරහන් දෙක බිඳුවට සමාන කරනවා. අනිත් එක වර්ග පූර්ණයෙන් හොයන්න පුළුවන්. අනිත් එක දැන් දවස් දෙකකට කලින් කිව්වා සූත්‍රයෙන් හොයන්න පුළුවන්. x සමානයි ඍණ b ධන හෝ ඍණ b වර්ගයට 4ac ගේ වර්ගමූලය බෙදීම 2a කියන සූත්‍රයෙන්. අනිත් එක තමයි ළමයි ප්‍රස්ථාරය භාවිතයෙන් මේකේ උත්තර දෙක හොයන්නත් පුළුවන්. හරි. මම දැන් අද කියලා දෙනවා ළමයි ප්‍රස්ථාරය භාවිතයෙන් හොයන විදිය. ප්‍රස්ථාරය භාවිතයෙන් උත්තර හොයන විදිය කියලා දෙනවා. හරි. ඉතින් ළමයි මේකට උත්තර දෙකක් එන්න ඕනනේ. ඒ උත්තර දෙක මෙන්න මෙතන තියෙන එක. මට නිකන් 3.7ක් වගේ එනවා. අනිත් උත්තරේ මෙන්න මෙතන. නිකන් 0.2ක් වගේ එනවා. උත්තර දෙක මහන්සි වෙන දෙයක් නැහැ. මෙන්න මෙතනයි තියෙන්නේ. ඇයි ළමයි මේ ටිකමනේ මෙතන බිඳුවට සමාන කරලා තියෙන්නේ. ලකුණු මාරු වෙලා විතරයි. x වර්ග මෙතන ධන x වර්ග. මේක ධන 4x මේක ඍණ 4x.
මේක ඍණ එක නම් මේක ධන එකයි. හරි. මේ ටිකම තමයි මේ බිඳුවට සමාන කරලා තියෙන්නේ. එහෙනම් උත්තර දෙක කෙලින්ම ගන්න පුළුවන් මෙතනින් සහ මෙතනින්. ඔන්න. හරි මට එහෙම උත්තර ගන්න පුළුවන්. දැන් කියවලමයි අපි ඊළඟ කොටස. පස්වෙනි කොටස. කියන්නේ දෙක ඍණ මූල 3 යන්න x වර්ග ධන 4x ධන 1 සමානයි බිඳුව සමීකරණේ මූලයක් බව දී ඇති විට ගොඩයින් ආයි කියවලන්නේ මේ ටික දෙක ඍණ මූල 3 යන්න මෙන්න මේකේ මූලයක්ලු ඔයින් මෙන්න මේකේ උත්තරේ x වල උත්තරේ ළමයි මේකේ උත්තරේ දෙක ඍණ මූලය කියලා එයාලා දීලා තියෙනවා දෙක ඍණ මූල 3 කියලා මේකේ උත්තරේ දීලා තියෙනවා එයාලා එක උත්තරයක් දීලා දෙක ඍණ මූල 3ලු හරි ඔයින් දැන් මේක හිතර ගන්න කියවන එක ප්‍රශ්න කියවන්නකෝ දෙක ඍණ මූල 3 යන්න x වර්ග ඍණ 4x ධන 1 සමානයි බිඳුව සමීකරණයේ මූලයක් බව දී ඇති විට එතකොට මේ සමීකරණයේ මූලයක් එයාලා දීලා මටත් හොයන්න පුළුවන් මේකේ මූලයක් මෙන්න 0.2යි මමත් හොයාගත්ත මූලයක් එයාලා දීලා තියෙන එක එයාලා උත්තරයක් දීලා මමත් උත්තරයක් හොයාගත්ත මෙන්න 0.2 හරි ඒතර ඔයාලට තේරෙනවද ළමයි මේ තමයි එයාලා දීපු උත්තරේ මේ තමයි මම ප්‍රස්ථාරේ භාවිතයෙන් ගත්ත උත්තරේ ඉතින් එයාලා දෙන උත්තරේ මම දෙන උත්තරේ සමාන වෙන්න ඕනද ඔයින් මෙන්න මේකේ මූලයක් ඒ කියන්නේ උත්තරයක් එයාලා දීලා තියෙන දෙක ඍණ මූල 3 කියලා ඉතින් මට ඕනනම් ගන්න පුළුවන් මේ මූලය මේකේ මූලය මෙන්න මෙතනින් 0.2 කියලා ගන්න පුළුවන් නේ එනේදී එයාලා දෙන දෙක ඍණ මූල 3යි මම හොයාගන්න 0.2 කියන එකයි වෙනස් වෙන්න බෑනේ සමාන වෙන්න ඕනනේ අගයන් දෙක හරි එහෙනම් මේ දෙක සමානයි බලමු දැන් දෙක මම මේ ටික වගන්නම් මේ 0.2 මෙහාට આવොත් ඍණ 0.2යි එතකොට මේ ඍණ මූල 3 මෙහාට આવොත් ධන මූල 3යි දැන් දෙකෙන් 0.2ක් අඩු කරොත් 1.8යි දෙකෙන් මේක අඩු කරාම 1.8යි ඔන්න මූල 3 සමානයි 1.8 ආවා දැන් අපිට හොයන්න කියන්නේ මූල 3 වර්ගමූලනේ 3 වර්ගමූල 1.8යි කියලා ආවා ඒකනේ අපිට හොයන්න කියන්නේ ඔන්න හෙව්ව ළමයි හරි ඔන්න පළවෙනි ගාන ළමයි මම පොඩ්ඩක් වේගෙන් කියලා දුන්නා ඔයාලට පාඩම් ටික මතක් වෙනත් එක්ක දැන් දෙවෙනි ගාන සියලුම දෙනා හදන්න ඕන පටන් ගන්න දෙවෙනි ගාන මේක මැකුවා දෙවෙනි ගාන පටන් ගමු ඒ ගණන් ටිකක් හදනකොට තේරෙන්න ගන්න ඔය ටික දෙවෙනි ගානේ හිස්තැන පුරවලා ප්‍රස්ථාර වල ලස්සනට ඇඳ ගන්න ඒක හිමින් කරමු
ඒක ප්‍රස්ථාර අඳින්න ඉක්මනට. කලබල වෙන්න එපා. ඒ ගාන හොඳටම කරමු. ඉක්මන් වෙන්න ඕනත් නැහැ.
x සමාන 1 විට y සමානයි දීලා තියෙනවා 4 ඍණ x වරක් x ඍණ 2 බලා ගන්න. x සමාන 1 විට හිස්තැන පුරවන්න හදන්නේ 4 ඍණ x වෙනුවට 1 දාන්න ඕන. මෙතන x වෙනුවට 1 දානවා. x තියෙන තැන් වලට 1 දැම්මා. ඊට පස්සේ ඔයාලා දන්නවා මෙතන තියෙන ළමයි වැඩි කිරීමක්. වරණ ගාවනේ. අර වන් බිගු වේගා ක්‍රමයේදී අපි දන්නවා ඉස්සෙල්ලම සුළු කරන්නේ වරහණ ඇතුළ. මෙන්න මේ වරහණ ඇතුළේ උත්තරේ තමයි ඉස්සෙල්ලම ගන්න ඕන. ධන 1යි ඍණ 2යි. ලොකු එකෙන් පොඩි එක අඩු කරා ලොකු එකේ ලකුණ දැම්මා. දෙකෙන් එකක් අඩු කරාම 1යි. ලොකු එකේ ලකුණ ඍණනේ. එහෙනම් මේකෙන්නේ ඍණ 1යි. ඊට පස්සේ ඉස්සෙල්ලා අඩු කරන්නේ නැහැනේ ළමයි. ඉස්සෙල්ලා වැඩි කරන එකනේ කරන්නේ. වැඩි කරමු. ඍණ 1 ඍණ 1කින් වැඩි කරමු. එක් කරක් 1 1යි. මේ ඍණයි ධන 1යි. දැන් එනෝ 4 ධන 1 5යි. ඔන්න උත්තරය ආව සමාන y වලගේ 5 කියලා ආවා. ඒක හදන්න බැරුණා ඉන්නවනම් ලියා ගන්න. ඔන්න මේක පුරවන්න බැරුණා ලියා ගන්නකෝ. හරි. ඊට පස්සේ අපිට ප්‍රස්ථාරය අඳින්න කියනවා ළමයි. බලමු ප්‍රස්ථාරය අඳින හැටි.
හරි. සියලු දෙනා බලන්න. ඍණ දෙක ගාවදී ළමයි. y වලගේ තියෙන්නේ ඍණ 4යි නේ. ඍණ 4 නම් මෙතනින් 4ක් පල්ලෙහාට එනවා. මෙන්න මෙතන. ඍණ 1 ගාවදී y වලගේ ධන 1යි. එහෙනම් මෙතන එකක් උඩහට යනවා මෙන්න මෙතන. බිංදුව ගාවදී y වලගේ ධන 4යි. එහෙනම් මෙතන උඩහට මෙන්න මේ 4ක් යනවා මෙන්න මෙතෙන් යනවා. එක ගාවදී y වලගේ 5යි. 5ක් උඩට යනවා. දෙක ගාවදී y වලගේ 4යි. 4ක් උඩට යනවා. තුන ගාවදී y වලගේ 1යි. මෙහෙම එකක් උඩට යනවා. 4 ගාවදී y වලගේ ඍණ 4යි. එහෙනම් මෙතනින් 4ක් පල්ලෙහාට යනවා. ඔන්න ලක්ෂණ ටික ලකුණු කරා. මෙන්න මේ වගේ ප්‍රස්තාරයක් තමයි එන්නේ. ඇඳපු නැති ළමයි ඇඳ ගන්නටක් ගන්න. ප්‍රස්තාර ඇඳ ගන්නටක් ගාලා. හරි. දැන් මෙහෙ බලන්න කවුරුත්. හරි. මෙන්න මෙතන ඉඳලා ළමයි මෙහෙම යද්දී ප්‍රස්තාරය එන්න උඩට යනවනේ. උඩට යනවායි කියන්නේ එන්න වැඩි වෙනව නේද ළමයි? මේ හරිය මෙහෙම එන්න උඩ යන්නේ. උඩ යනවායි කියන්නේ වැඩි වෙනවා. මේ හරිය තාමත් උඩ යනවා. ඒ කියන්නේ වැඩි වෙනවා. ඔන්න වැඩි වෙනවා. මෙතන පැන්න හැටි ළමයි අඩු වෙනව නේද? එහෙනම් මේ හරිය අඩු වෙනවා. මේ හරියද එන්න අඩු වෙනවා මේ. මෙහෙත් පල්ලෙහා යනවායි කියන්නේ මේ හරිය අඩු වෙනවා. එතකොට මේ හරියද වැඩි වෙනවා. මේ හරියද අඩු වෙනවා. අඩු වෙන වැඩි වෙන තැන් මතක තියාගන්න. මෙහෙම එන්න උඩ යනවා නම් ළමයි වැඩි වෙනවා. මෙතනින් පස්සේ මෙහෙම එන්න පහළ වෙන හින්දා මේ දෙපළෙදිම අඩු වෙනවා. හරි. ඔන්න අඩු වෙන වැඩි වෙන තැන් හොයාගත්තා. දැන් ප්‍රශ්නේ කියනවා මෙහෙම ළමයි. ඔයින්
y අඩු වෙන පරිදි y අඩු වෙනවයි කියලාත් කියනවා. ඍණ 4ට වඩා විශාලයි y එකට වඩා කුඩා y කුඩයි y සමානක පස්සේ බලමු. හරි. ළමයි y ගැන කියනවා කාරණා තුනක්. හොඳට අහගන්න. මෙතන කියවෙනවා y ගැන කාරණා තුනක්. පළවෙනිම කාරණේ තමයි කියන්නේ ළමයි y අඩු වෙනවලු. y අඩු වෙනවා නම් ඔය කියන පරාසය මේ හරියවත් තියෙන්න බෑ. ඒ මේ හරියේදී y වැඩි වෙනවා මේ හරියේදී වැඩි වෙන තැන නෙමෙයි. හරි. y අඩු වෙනවයි කියලා කියනවනේ. එහෙනම් අඩු වෙනවයි කියන කතාව නිසා අනිවාර්යෙන් ওই කියන පරාසය තියෙන්න ඕන. මෙන්න මෙතනින් මේ පැත්තේ. හරි. තව බලන්න ඕනද ඒ අඩු වෙනවයි කියලා විතරක්. අඩු වෙනවයි කියන එක විතරයි අපි හිතුවේ. මේ හරිය ළමයි වැඩි වෙනවා මේ හරියත් වැඩි වෙනවා. එහෙනම් මේ හරිය කීයටවත් ওই කියන එක තියෙන්න බෑ. ඇයි ළමයි y වල අගය කොහෙන්ද? තොරතුරු තුනක් උතර තියෙනවා. හොඳට අහගෙන ඉන්න. තොරතුරු තුනක් තියෙනවා. පළවෙනිම තොරතුරු තමයි ළමයි y අඩු වෙනවලු. ඊළඟ තොරතුරු මෙන්න මේකෙන් ගන්න පුළුවන්. මෙතන මේක වහගෙන බලන්න. බැලුවම පේන්නේ ඍණ 4ට වඩා y විශාලලු. ඍණ 4ට වඩා y විශාලලු. කොහොම මේ හරිය මම තෝරන්න යන්නේ නැහැ. මේ හරිය හරියන්නේ නැහැ. මේ වැඩි වෙන හරියන්නේ. ඔය. මෙන්න මේක පැන්න හැටියේ. මෙතනින් මේ පැත්තෙන් තමයි තෝරන්න වෙන්නේ. ඒ අඩු වෙන තැන් තියෙන්නේ මේ හරියනේ. එතකොට මෙතන කියනවා ඍණ 4ට වඩා විශාලලු y. බලමු පොඩ්ඩක්. මෙතෙන්ද බැලුවොත් හරියටම 5යි. ඔන්න මේ හරියද බැලුවොත් ධන 4යි. ධන 4යි කියනවා ඍණ 4ට වඩා ලොකුයිනේ. ඍණ 4ට වඩා y විශාල වෙන්න ඕන. එහෙනම් මේ හරිය හරියනවා. මේ හරිය ගිහින් බැලුවොත් නේ. ඕම ගියා ප්‍රස්ථාරයට මෙතෙන්ට ගියා. ඊ මේම හැරිලා බැලුවම 4/5ක් වගේ. ඍණ 4ට වැඩිනේ. මේ හරියෙන් ගිහින් බලන්න. ධන 4යි. ඒ හරිය ඍණ 4ට වැඩිනේ. එහෙනම් මේ හරියත් හරියනවා. මෙතනින් බලන්න ගිහින්. මෙහෙම ගියා ප්‍රස්ථාරයට මෙහෙන් බැලුවා y අගය. 1යි. එකත් ළමයි ඍණ 4ට ලොකුයි වඩා විශාලයිනේ. ඒකත් හරියනවා. දැන් මේ හරියද බලමු. මේ හරිය මෙහෙම ගිහින් බැලුවා. ඍණ 2යි. ඍණ 2ත් විශාලයි නේ ළමයි ඍණ 4ට වඩා. ඒ හරියත් හරියනවා. ඒ හරියත් හරියනවා. ඒ y ඍණ 4ට වඩා විශාල වෙන්න ඕනනේ y. මේ කොයි වෙද බැලුවත් y වලගේ ඍණ 4ට වඩා වැඩි. මෙතනින් ගිහින් බලන්න. අන්න y වලගේ ඍණ 3යි. ඒත් ලොකුයිනේ ඍණ 4ට වඩා. ඒ හරියත් හරියනවා. මෙතනින් ගිහින් බලන්න. හරියටම ඍණ 4යි. හරි. මෙතනින් ගිහින් බලන්න. හරියටම ඍණ 4යි. හැබැයි මේක පැනලා දැන් මේ ප්‍රස්තාර නම් තව මෙහාට අඳින්න පුළුවන් මොකද? ප්‍රස්තාර පොළවල ඉඳ තියෙන ලොකු කොලයක් ගත්තොත් මේ හරියට අඳින්න පුළුවන් නේ. මේ මෙතන පැනලා ගිහින් බලන්න මේ හරියෙන් ගිහින් බැලුවොත්. ඔන්න මේ හරියට ආවා. ගිහින් බලනකොට මේ හරියට ආවට පේන්නේ නැහැ ඒකනේ. හරි. පඩයි. සියලු දෙනා බලාගන්න. ඍණ 4ට වඩා y විශාල වෙන්න ඕනනේ. එහෙනම් මේ හරියට ගිහින් මේ එක පැන්න හැටි මේ හරියට ගිහින් බැලුවම ඍණ 4ට වැඩි නේ. මේ හරියෙන් ගිහින් බැලුවත් ඍණ 4ට වැඩි. එහෙනම් ඍණ 4ට වැඩි කිව්වට පස්සේ මේ හරි දාපු දැන් ඔක්කොම ගන්න පුළුවන්. හැබැයි තව කාරණාවක් කියනවා අපි ඒක බැලුවේ නැහැ.
තව කාරණාවක් කියනවා. මෙන්න මේක බැලුවොත් තේරෙයි. y කුඩාලු එකට වඩා කුඩා වෙන්නත් ඕනලු. එහෙනම් මේ සේරටම හරි දැම්මට ළමයි මේ හරි දාපු ඔක්කොම ගන්න බෑ. ඇයි? එකට වඩා අඩු වෙන්න ඕනේ කියලා කියනෝනේ. එකට වඩා y කුඩා වෙන්නත් ඕනෝනේ. දැන් මෙතෙන්දි ගිහින් බැලුවොත් මේ y වලගේ 4 හරියන්නේ නැහනේ. එකට අඩු වෙන්න ඕනේ කියලා මෙතන තියෙනවා. එහෙනම් මේ හරියන්නේ. ඔන්න මම හරි දාපේ කැපුවා. මේ හරියෙන් ගිහින් බලන්න. දෙකයි ඒක හරියන්නේ නැහැ. ඇයි? එකට වඩා කුඩා වෙන්න ඕන නේද? එහෙනම් මේ හරිය හරියන්නේ නැහැ. මෙතනින් ගිහින් බලමු. දැන් මේ එකට වඩා කුඩා වෙන තැන් ටික තමයි දැන් බලන්නේ. මෙතනින් ගිහින් බැලුවොත් මෙන්න මේ 3 ගාවේ. මෙහෙම ගිහින් බැලුවොත් හරියටම එකයි. ඔන්න මායිමට වෙලි තින්නේ. ඊට පස්සේ ළමයි එක කොටුවක් මෙහාට වෙලා බලන්න. එක කොටුවක මෙහාට වෙලා ගිහින් බැලුවොත් අන්න එකට අඩුයි. එහෙනම් මෙතන පැන්න හැටියේ නේද ළමයි? මේක පනිනකොටම නේද ළමයි එකට අඩු වෙන්නේ. කාරණා දෙක මිටු වෙන්නේ. එන ඔය කියන කාරණා දෙක මිටු වෙන්නේ මෙන්න මෙතනයි. මෙන්න මෙතනයි අතර. 3 සහ 4 අතර. හරි. ඒතර පරාසය x පරාසය ලියන්න ඕනනේ. 3 ලියන්න 4 ලියන්න. මැදට x දාන්න. මෙහෙම කරන්න. හැබැයි මෙතන සමානිරක් තියෙනෝනේ මෙතන. ඒකින්ද මේකට විතරක් සමානිර ගහන්න. ඒක තේරුම් ළමයි රයිට් හෑන්ඩ් දාන්න. හොඳයි very good ගොඩක් අය ඉන්නවා. අත්පාල දාන හරි. ඕනයි ලියා ගන්නකෝ. ඕනයි නේ සියලු දෙනා ලියා ගන්න. දැන් මැකුවා හරි. ඊට පස්සේ කියනවා ළමයි හතරවෙනි කොටස. දැන් මේව හිතලා හදමු. y සමානයි ඍණ x ඍණ p ගේ වර්ගය දී ඇති සිතය y සමානයි ඍණ x ඍණ p ගේ වර්ගය ධන q ආකාරයෙන් ලියා ඇතැයි සිතමුලු. සිතමු නෙමෙයි අපි ලියමු ඒ විදිහට. අපි දන්නවනේ ලියන්න. ඔන්න. ළමයි මේකේ උපරිමගය තියෙන්නේ 5නේ. මේකේ උපරිමගය තියෙන්නේ 5යි. එහෙනම් මෙතෙන්ට දාන්නේ 5. ඍණ වරහණක් සම්පූර්ණ වර්ගය. අපිට මේ විදිහට ලියන්න පුළුවන්. එයාලට හිතන්න කියන අපි ලියමු ඉතින්. මේක සමමිතික අක්ෂය x සමානයි 1 නේද? සමමිතික අක්ෂය x සමානයි 1යි. මේ ධන එක මෙහාට ගියොත් ඍණ 1යි.
එතකොට එනවා ළමයි x ඍණ 1 සමානයි බිඳුව. x ඍණ 1 සමානයි බිඳුව වගේ එකක් එන්න නම් මෙතන තියෙන්න ඕන ළමයි x ඍණ 1 නේ. වරහන් ඇතුලේ x ඍණ 1 නේ. ඕකේ ඕනනම් ළමයි මේක මුලින් ලියලා මේක අගින් ලියන්න පුළුවන්. ඍණ වරක් x ඍණ 1 වර්ගය මෙතන ලියලා මේ ධන පහ මෙතන ලියනවා. ඔන්න ප්‍රස්ථාර සමීකරණය හොයාගත්තා. අපිට කිව්වේ ළමයි මෙහෙමනි. y සමානයි ඍණ x ඍණ p ගේ වර්ගය ධන q ආකාරයෙන් ලියලායි කියලා සිතන්නලු. හිතන්න දෙන්නේ අපි හොයාගත්තා. එයාලා හිතපු විදිහ අපි හොයාගත්තා. මේ හොයාගත්තේ. හරි. හොඳට අහගෙන මේක ඉවර වෙනකන් අහන්න හොඳේ. මෙන්න මේ විදිහට තියේ කියලා හිතන්නලු. ඔන්න හිතුවා. ඔයාලට පේනවද ළමයි මෙතන මේ බැලුවම මේකයි බලද්දි p වලගේ එකේ කියලා පේනවයි. ඍණට මේ ඍණට ඍණ x ට x මේ ඍණට ඍණ p ට 1 p ට 1 නේ ඇවිල්ලා තියෙන්නේ. එහෙනම් p සමානයි 1යි. හොඳට බලන්න. ඍණට ඍණ x ට x ආයි ඍණට ඍණ p ට 1 දාලා තියෙනවා. p සමානයි 1යි. වර්ගෙට වර්ගේ ධනට ධන q ට 5. එහෙනම් q වල උත්තරේ ළමයි q සමානයි 5යි. ඔන්න p හා q අපි හොයාගත්තා. ඒව හොයන්න හොඳේ. ආයි. ඊට පස්සේ අපිට කියනවා මෙහෙම. ඇත්තයි සිතමු. p q ලක්ෂය. p q කියන්නේ ළමයි 1,5නේ. p 1යි q 5නේ. p q ලක්ෂය කියන්නේ 1,5 ලක්ෂය. ආයි. 1,5 ලක්ෂය ප්‍රස්ථාරය මත m ලෙස ලකුණු කරන්න. මෙන්න මේ 1,5 ලක්ෂය ලකුණු කරන්න ප්‍රස්ථාරය. මෙන්න මේ එකේදී 5. ඒක ලකුණු කරන්න කියන්නේ m කියලා. මෙතන m කියලා ලකුණු කරන්නේ ඉතින්. m ලෙස දක්වන්න ඕන දැක්කුවේ ඉතින්. මේ ටික ලියන්න. ප්‍රශ්න අංක 4 දාලා මේ ටික ලියන්න. m කියන එක ලකුණු කරන්න ප්‍රස්ථාරය.
හරි එහෙනම් මේ ටික මැකුවා බලමු ඊළඟට ළමයි කියමු මෙහෙම ප්‍රස්ථාරයේ භාවිතයෙන් x වර්ග ඍණ 2x සමානයි 4 වන පරිදි මේ ළමයි ප්‍රස්ථාර සමීකරණය ආවේ මෙහෙමනේ මොකක්ද ආවේ සමීකරණය y සමානයි 4 ඍණ x වරක් x ඍණ 2 නේ ආවේ ඒකනේ අපිට දීලා තිබුණ ප්‍රස්ථාර සමීකරණය හරි මෙන්න මේක ඕන ළමයි වරහන් ඉවත් කළා අර සාමාන්‍ය සමීකරණයක් විදිහට හදන්න පුළුවන් මම එහෙම හදන්න බලාගන්න මේක ඍණ x කින් වැඩි කරාම x වැඩිලා x වර්ග ඍණ x වර්ගය ඉන්නේ එතකොට මේ පිට තියෙන එක ඇතුළ වැඩි කරන්න ඕනේ දැන් මේක මේකෙන් වැඩි කරන්න x දෙකෙන් වැඩි කරාම 2x ඍණයි ධන 2x සාමාන්‍ය මේ ඍණ x වර්ග මුලින් ලියනෝනේ දැන් මේ ඍණ x වර්ග මුලට ගත්තා ධන 2x මැදට ගත්තා මේ ධන 4 මෙහෙන් ලිව්වා ඕනම් ප්‍රස්ථාර සමීකරණේ වරහන් ඉවත් කළා මේ විදිහට හදන්නත් පුළුවන් කොටයි හොයන්න ඊට පස්සේ කියනවා මෙහෙම ප්‍රස්ථාරයේ භාවිතයෙන් x වර්ග ඍණ 2x සමානයි 4 වන පරිදි x ධන අගේ පළමු දශම ස්ථානයට සඳහන් සමීකරණයක් දීලා තමයි x වර්ග ඍණ 4x සමානයි x වර්ග ඍණ 2x සමානයි 4 මෙන්න මෙහෙම මේ x වර්ග ඍණ 2x සමානයි 4 කියලා සමීකරණයක් දීලා මෙන්න මේකේ ධන මූලය හොයන්න මේක උත්තර දෙකක් එනෝනේ පොඩයි මෙහෙම තියෙද්දි ඔයාලට පේන්නේ නැහැ ඒක මේ x වර්ග ඍණ 2x මේ ධන 4 දාගමු වම් පැත්තේ ධන 4 වම් පැත්තට දාම ඍණ 4යි. එතකොට මෙහි ඉතින් මොකුත් නැහැ මෙහි බිඳුවයි. එතකොට මේ තිබිලා තියෙන ළමයි වර්ග සමීකරණයක්. මෙහෙම තිබිලා තියෙන මේ වර්ග සමීකරණයක් නේ ධන 4 මේ පැත්තට දාම තේරෙනවනේ. එතකොට මේකට උත්තර දෙකක් එනවනේ. බලන්න ළමයි මේ ටිකයි ප්‍රස්ථාර ටිකයි මේ ප්‍රස්ථාර සමීකරණේ මේ උත්තර හොයන වර්ග සමීකරණේ මේ ටිකයි සමානයි නේ. එහෙනම් කෙලින්ම උත්තර ගන්නේ මේ කැපෙන තැනින් සහ මේ කැපෙන තැනින්නේ. හැබැයි අපෙන් අහන්නේ ධන මූලය. ඒ කියන්නේ මෙතන එක විතරයි මේ ඍණ මූලය අහන්නේ නැහැ. ධන උත්තරය අහන්නේ මට නිකන් එනවා 3.1ක් වගේ. x සමානයි 3.1යි. චුටාවෙන් අහන්නේ. මෙන්න මේ සමීකරණ ළමයි ධන මූලය අහනවා. අපිට මෙහෙම බැලුවම හිතෙන්නේ නැහැ මේ ධන 4 මේ පැත්තට ගත්තම ඍණ 4යි. එතකොට පේනවා x වර්ග ඍණ 2x ඍණ 4 සමානයි බිඳුව වර්ග සමීකරණයක් පේනවා. හරි. ඊට පස්සේ අපි ප්‍රස්ථාර සමීකරණ සුළු කරලා බලමුවා ඉස්සෙල්ලා. ඒක ටිකයි මේක ටිකයි සමාන නිසා මේ වර්ග සමීකරණ උත්තර දෙක තියෙන්නේ මෙන්න මෙතනයි. හැබැයි උත්තර දෙකම අහන්නේ නැහැ ධන මූලය විතරයි අහන්නේ. එහෙනම් 3.1 විතරක් ලියුවම ඇති x සමානයි 3.1යි. හරි. ලියා ගන්න ළමයි. දැන් ගිය අවුරුදු වල ළමයි ඉතින් මීට වැඩිය ගොඩාක් වැඩ කරා. මේ අවුරුදු වලට අපලයි. කොරෝනාවනේ. ඔයාලා තමයි ඒකට ලොකුවටම අහුනේ. ඒ ලෙවල් ළමයිට
පාඩම් ටික උගන්නලා ඉවර වෙලා තිබුණනේ. ඔයාට ළමයි කොරෝනා ආවේ මාර්තු වල ඉඳලානේ. ඔන්ලයින් හරහා හරි අපි දෙන්න පුළුවන් සපෝට් එක දුන්නවද? ඔය ඉස්සරහට තියෙන සම්මන්ත්‍රණ ටිකට සහභාගී වෙන්න අනිවාර්යෙන්ම. එතකොට දැන් අද ප්‍රස්තාර ටික ටිකක් හරි මතක් වුණානේ. මං ඉමින් කියලා දෙන්න හෙටත් පාඩම. හෙට උදේ පේපර් එක තියෙනවා. රැයට ත්‍රිකෝණමිතිය කරමු. බලමු. ගෲප් එකට දාන්නම් මම. හෙට උදේ පන්ති නම් තියෙනවා අනිවාර්යෙන්. ප්‍රස්තාර මතක් වෙලා ආවනේ දැන්. හරි. එන ළමයි මේ අදට නවත්තමු. හෙට උදේ 8ට ආයි තියෙනවනේ පන්ති. නැත්නම් නිදා ගන්න වෙන්නේ නැහැ නේ ඔයාලට. ප්‍රස්තාරකින් ওই ගණන් දෙකෙන් ගොඩක් දේවල් කියලා දුන්නා. ඒව අල්ලගන්න. ඉතිරි ගණන් ටික ඔයාලා හදන්න හොඳේ. තනියම හදන්න. මට ටයිම් තිබුණොත් ඉතිරි ගණන් වල රෙකෝඩින් එවන්නම් අර ඒව් රෙකෝඩින් බලන්න හොඳේ. හරියට නවත්තමු.